Chilaw is one of the mangroves distribute area in Sri Lanka. Sri Lanka is mangrove hotspot. Mangrove is a tropical tree that has roots which grow from its branches and that grows in swamps or shallow salt water. Unfortunately, 100,000 of hectares have been lost due to pollution, human trees, and other developments. Mangrove trees has the ability to filter and absorb organic waste. They could provide fisheries livelihood to the community, as well as it support livelihood by providing resources such as fish, crabs, etc. Aerial roots that grow above the ground and absorb the air required for the respiration of roots. Presence of knee roots, these also arise above the grounded and exchange. The neutral forces that sustain all life bonds, as well as non-living entities, are collectively known as nature. Mangrove ecosystem is also important as a habitat of fauna including birds by providing food resting and roosting site to number of wetland birds including migrant one. Human population living near the coast, and also they have many benefits from mangroves. On the other hand, provides many benefits for their lives. With the increase of human population, the demand for these vital ecosystems has been increased to a rather unsustainable level, and thus the depletion of the resources in many areas of the country. Mangroves of Sri Lanka help to protect coast from tidal currents and other adverse factors such as tsunami. The intertidal mangroves are important as per necessary ground for the fish and crowns due to the microclimate provided by the mangrove trees and the enhancement of nutrients from the decomposing leaves. Sudesha Mangrove Museum is the first mangrove museum in the world. සිටියම පෙන්ලා තියෙන්නේ ලංකාවේ වෙළඳ විශේෂක 14ක් පුරාවට කඩලාන පැතිරලා තියෙන කලබු ඒ වගේම මුහුදු බොකු. දැන් විශේෂයෙන්ම අපිට ගත්තොත් අපි හෙක්ටයාර් 25000ක විතර ප්‍රමාණයක් කඩලාන පරිසරපත්‍ය ලංකාවේ තියෙනවා. ඒකදී ශාක විශේෂ වලින් ගත්තොත් ශාක විශේෂ 22ක් අපිට ලංකාවේ දකින්න හම්බ වෙනවා.
අතීතයේ ඉඳලම අපි දන්නවා කඩලාන පරිසර පද්ධතියක් ආශ්‍රිත වෙන ඉස්සෝ කකුළු මාළුන්ගේ ආර්ථික වටිනාකම. නමුත් දැන් අපි දන්නවා ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙන නිසා කාලගුණ විපර්යාස වෙනවා. ඒතකොට කාලගුණ විපර්යාස වලට කොහොමද අපි මිනිස්සු විදිහට මුහුණ දෙන්නේ? ඒතකොට කඩලාන පරිසර පද්ධතියේ තියෙන ශාක විශේෂ වල පුළුවන්කමක් තියෙනවා. අපි පරිසර උදාහරණ කාබන් ඩයොක්සයිඩ් පුරා ගැනීමේ හැකියාව ඉතාම ප්‍රබලව මේ පරිසර පද්ධතිය තියෙනවා. ඒතකොට ඒ වගේම තමයි කඩලාන පරිසර පද්ධතියට පුළුවන් කමක් තියෙනවා ශාක වලට කාබන් ඩයොක්සයිඩ් පුරා ගන්නත් අපිට පිරිසිදු වාතය ඔක්සිජන් අපිට ලබා දෙනවා මේ පරිසර පද්ධතිය. ඒකෙදි අපි දැනට විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙනවා පැල හිතවල අවුරුදු 13ක් ගියාට පස්සේ එක හෙක්ටයාරයක පුළුවන් කමක් තියෙනවා මේ මහා කඩවල කියලා කියන ශ්‍රයිසෝෆෝරම් නියුක්ලට ශාක විශේෂ වලට ඩීසල් ලීටර් මිලියන 2කින් දහන වෙන කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර මේවා විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා තමයි කඩලාන පරිසර පද්ධතිය අපි ලෝකයේ කඩලාන තියෙන රටවල් 118ම උත්සාහ කරනවා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න සහ සංරක්ෂණය කරන්න. ඉතින් එතකොට නීතිමය කටයුතුයක් තමයි දැන් අපි ගත්තොත් ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිසර අමාත්‍යාංශය විසින් මේ කාල වෙනකොට තියෙන කඩලාන පරිසර පද්ධතිය වෙනත් කිසිම කාර්යයක් සඳහා යොදා නොගන්න විදියට ගැසට් පත්‍රිකා මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ 2014 සුනාමිය ඒක මේ සාමාන්‍ය දුරකට මැඩපවත්වා ගන්න මේ කඩලාන උපකාරී වුණායි කියනවා. විශේෂයෙන්ම අපි සුනාමිය කියලා කිව්වහම අපිට ඒක එදා තමයි අපි දැක්කේ සුනාමියක් කියන එක ඇහැව්වේ. නමුත් සුනාමිය කොතෙක් දුරට ප්‍රබලද කියන එකේ රළපහර පැහැදිලියේදී කෝච්චියක් ගහගෙන ගියාම අපිට තේරුම් ගන්න පුළුවන් වුණා කෝච්චියක් කියන්නේ මොකක්ද කියන එක. අපි දන්නවා කෝච්චියක් කොච්චර බරයිද කියන එක. එතකොට සුනාමියක් ඇවිල්ලා කොහොමද මේ කඩලාන පරිසර පද්ධතියත් එක්ක ගැටුනේ කියන එක හොඳම උදාහරණය තමයි නැගෙනහිර පානම කියන කලකුවේ ශාස්ත්‍රවල කියන ප්‍රදේශයේ තියෙන කඩලාන පරිසර පද්ධතිය පානම කලකුවේ. එතකොට සුනාමියට ඉස්සලත් මම එතන අත්දැකීම් කරලා තියෙනවා. සුනාමියට පස්සේ කියලා බැලුවා. දැන් අපි හිතුවොත් මේ එක ගහක් අපි දැක්කහම අපිට හිතෙනවා මේ ගහ නිකම් මේක ඕනෙකට බෙදලා කියලා නෑ. මේ ගහේ තියෙනවා මේ කයරු මුල් සහ කරුමුල් කියන මේ විශේෂ මුල් දෙක ඉතාම ප්‍රබලව වැඩිලා තියෙනවා පොළොවත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට අපි හිතුවොත් අපිට මීටර් 100ක 200ක තරම් වූ කඩලාන පරිසර පද්ධතියක් තියෙනවා නම් සුනාමිය වගේ රළ පහරක් ආවත් ඒ රළ පහර මේ ගස් වලට හැප්පිලා රළ වේගය අඩු වෙලා තමයි එනවනම් ගමක් ඇතුළට එන්න වෙන්නේ. මොකද නැත්තම් අපි හිතයි දැන් මිනිස්සු දන්නවා සුනාමියට කෝච්චියක් ගියා නම් මේ ගස් කොහොමද මේක ඉතුරු වෙන්නේ කියන එක. ඒකට අපි ඒකට හොඳම උදාහරණය තමයි මේ ගස් එකක් නෙමෙයි පටුවට තියෙන පරිසර පද්ධතියක් නෙමෙයි මීටර් 200ක් 300ක් විතර පද්ධතියක් තියෙනවා නම් ඒ රළ පහර ඇවිල්ලා හැප්පිලා ගම්මාන ඇතුළට එන්නේ. ඒකට බොහෝම දුර්ලභ තමයි ඒ රළ පහර එන්න වෙන්නේ. ඒක විදිහට තමයි සුනාමි බලපෑම කඩලාන පරිසර පද්ධතියත් එක්ක අපිට බලා ගන්න හම්බෙන්නේ. කඩලාන සංරක්ෂණය කියන එකේදී අපි ඇයි සුවිශේෂී පරිසරපත්තියක් කියලා කිව්වේ? අපි දන්නවා ඉතිහාසයේ ඉඳන්ම අපි කලපුවක් කියලා කියන්නේ මුහුදෙන් එන කරදිය සහ ගංගාවලින් එන මිරිදි එකතු වෙච්චි කිවුල්දිය ජලාශයක් තමයි අපි කලපුවක් කියලා කියන්නේ. එතකොට මේ කිවුල්දිය ජලාශ ආශ්‍රිතව තමයි කඩලාන පරිසර පද්ධතිය තියෙන්නේ. ශාක ගත්තාම ශාක වෙනම තියෙනවා, සත්තු ගත්තාම සත්තු වෙනම තියෙනවා. ඒකට අපිට මේ පරිසර පද්ධතිය තියෙන වටිනාකම ඇයි අපි මේක ආරක්ෂා කරන්න ඕන කියලා කියන්නේ? කලපුවක් කියලා කිව්වොත් දිවල කර්මාන්තය. ඒත් එක්කම දෙන මොහොත කිව්වොත් දිවල කර්මාන්තය. ඒතකොට ඒකේ ඉන්නවා ඉස්සෝ කකුළුව මාළු නොයෙකුත් අපිට ආර්ථික ප්‍රයෝජන ලබන්න පුළුවන් සත්තු. ඒතකොට ලෝකයේ අද වෙද්දී ඊට වැඩි දෙයක් ගැන කතා කරනවා උණුසුම් වෙලා ලෝක වායු ගෝලය. මොකද මිසන් කාබන් ඩයොක්සයිඩ් වැඩි කර්මාන්තවලින් වාහන වලින් මේ අඳුමාර ඔක්කොම පිට වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩියෙන් පිට වෙනවා. ඉතින් ඒ නිසා තමයි දැන් කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීමේ හැකියාව අනිකුත් පරිසර පද්ධති එක බලද්දී එක හෙක්ටයාරයකට පුළුවන් ඩීසල් ලීටර් මිලියන 2ක් දහන වෙන කාබන් ඩයොක්සයිඩ් තැන්පත් කරගන්න පුළුවන් කඩලාන එක හෙක්ටයාරයකට. දැන් ඒක කොහොමද අපි බලන්නේ කියලා බලන්න මේ සාම්පල් ටික ඊයේදී මම පැක් කරුවා තියෙනවා මේ සොයිල් සාම්පල් තියෙනවා ඊට පස්සේ රූට් මේ සාම්පල් තියෙනවා මේ වර්ගන තමයි මේව බලලා ගණන් හදලා කියන්නේ මෙන්න මේ හෙක්ටයාරයකට මෙන්න මෙච්චර පුළුවන් කියලා. කාබන්
තැන්පත් කරගන්න. එතකොට කාබන් තැන්පත් කරගන්න පුළුවන් වැඩිම පරිසර පද්ධතිය තමයි පරිසර පද්ධති ගත්තාම කඩුලාන පරිසර පද්ධතිය. ඒකට ඒක අපිට සුවිශේෂී පරිසර පද්ධතිය න ලෝකයේ කඩුලාන රටවල් තියෙන රටවල් 118ම උත්සාහ කරනවා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න. ඇයි? අපිට මේ ගෝලීය උණුසුම් වීමේ තත්ත්වයට මුහුණ දෙන්න වෙන හැකියාවන් තියෙන පරිසර පද්ධති අඩුවෙන් තියෙන්නේ. මේක ආරක්ෂා කරගත්ත අපිට පුළුවන් එහෙම අපේ ජීවත් වීමට හොඳ සාධක තියෙනවා. හොඳ පරිසර පද්ධතියක්. අපිට කාබන් ඩයොක්සයිඩ් පුරා ගන්නවා වුණාට අපිට පිරිසිදු වාතය ඔක්සිජන් පිට කරනවා මේ කඩුලාන පරිසර පද්ධතියෙන් ශාක. ඒතර මේ පරිසර පද්ධතියේ සුවිශේෂී වෙන්නේ ඇයි? මේක ජලාශ්‍රිත පරිසර පද්ධතියක්. ගොඩබිම් පරිසර පද්ධතියක් නෙමෙයි. ඒ තමයි අපිට කඩුලාන පරිසර පද්ධතිය ඒ තරම්ම වටින්නේ. එතකොට මේ තියෙන අපේ ලංකාවේ තියෙන ගස් 22ටම පුළුවන් කමක් තියෙනවා මේ කාර්ය කරන්න. එතකොට කඩුලාන සංරක්ෂණය කරන්නේ කොහොමද? අපි මේ කඩුලාන කෞතුකාගාරය සුදුසු කඩුලාන කෞතුකාගාරය හදලා ඒතර මේ ලෝකේ පළවෙනි කඩුලාන කෞතුකාගාරය. එතකොට කඩුලාන කෞතුකාගාරය මොකක්ද අපි කරන්නේ? ඔයාලා වගේ ළමයින්ව දැනුවත් කරන එක, ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් හදලා දෙන එක, ඉස්කෝලේ ළමයි ඊට පස්සේ ඕනම පරිසර කාමින්ට කඩුලාන පරිසර පද්ධතිය ගැන කියලා දෙන එක. කියලා දෙන්නේ කොහොමද? ඒකට තුනත් අපිට මාර්ගය අපිට ලොකු ටොල්ම එකක් තියෙනවා, වීඩියෝ පඩ තියෙනවා, ප්‍රායෝගික දේවල් තියෙනවා කියලා දෙන්න මේ ඔක්කොමත් එක්ක ඒවා අපිට කරලා දෙන්න ඕනේ. ඒ නිසා අපි කඩුලාන පරිසර පද්ධතිය ගැන සුවිශේෂී වටිනාකමක් තියෙන තමයි මේ වගේ කඩුලාන කෞතුකාගාරයක් හදලා මේ කාර්යභාරය අපි කරගෙන යන්නේ. මේ ඇත්තම කඩුලාන පරිසර පද්ධතියේ ඉන්න ඉස්සෝ කකුලෝ මාළුන්ගේ ආදර්ශක තමයි මෙතන තියලා තින්නේ. විශේෂයෙන්ම කඩුලාන පරිසර පද්ධතියක් කියලා කියන්නේ කල්දී සහ නිර්දේශ වෙච්ච කියුම්ගේ ජලාශයක් තමයි කලපුවක් කියලා කියන්නේ. ඒකට මේ කලපුවක් ආශ්‍රිතව ඉන්න ඉස්සෝ මාළු කකුලෝ තමයි මේකට අපි මේ නිදර්ශක කියලා කියන්නේ. ඒතකොට කකුලෝ සහ ඉස්සෝ කියනවා වැඩි ආර්ථික වටිනාකමක් තිබුණා අපි ගත්තොත් එහෙම මේ විදිහේ මේ කකුලුවේ ගත්තොත් අපි කිලෝ එකක් අද අපිට වෙනවා රුපියල් 4000ක් 5000ක් විතර වෙනවා මේ කකුලුව කිලෝ එකක්. ආර්ථික වශයෙන් ඉතාම වැදගත්කමක් තියෙන කකුලුව අපි විතර කියන සිල්සරාට කියලා හඳුන්වනවා. අපි කඩොල් කකුල කියලා සිංහෙන් කියන මේ කකුලුව. ඒ වගේම තමයි විශ්ව වර්ග ගත්තාම විශ්ව වර්ග විශේෂයෙන්ම 3-4ක් අපිට කලපුවෙන් කඩන ආසෙ ගන්න. මේ අපි කරවන ඉස්සා කියලා කියන පීනස් මොන්ඩෝන් කියන ඉස්ස විශේෂය. මේ කඩන පරිසර පද්ධතිය ආශ්‍රිතව ඉන්න සත්ත්ව විශේෂයෙන් කොටසක් තමයි මේ දෙක අපි මේ කියලා තියෙන්නේ. එතකොට සර් මේ ලංකාවේ මේ වගේ දකින්න පුළුවන් එකම තැන මෙතන විතරයි. ඔව් ලංකාවේ නේ ලෝකයේ පළවෙනි කඩුලාන කෞතුකාගාරය තමයි දැන් අපි මේ ඉන්නේ. ලෝක පළවෙනි කඩුලාන කෞතුකාගාරය. එතකොට ලෝක දෙවෙනි කඩුලාන කෞතුකාගාරය චීනයේ හදුවා කියලා තමයි දැන් වාර්තා වෙලා තියෙන්නේ. මේ තමයි පළවෙනි කඩුලාන කෞතුකාගාරය.